දේශපාලනඥයෝ එල්ලිපිටම මහජන දේපල කොල්ලකන මංකොල්ලකාරයන් පිරිසක් බවට පත් වුණා. සමස්ත සමාජයම මේකකින්ද කුණු වුණා. මේ වෙද්දි මිනිස්සු තේරුම් කරලා දීලා තියෙනවා හොඳින් හරි නරකින් හරි දේශපාලන ඡන්දීන්ට වඩා මෙරටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ බලය වැඩි කියලා. මහින්ද රාජපක්ෂට වැඩිය රනිල් වික්‍රමසිංහ කෛරාටිකයෙක් කියලා. දැන් රනිල් බැට් කරන්න ආවා. බැට් කරන විදිහ ඉතාම භයානකයි. පරණ හිඟන්නම අලුත් ඇඳුම් ඇඳගෙන එනවා ආපහු. රනිල්ලා සජිත්ලා වගේ දැන් අනුර කුමාරලා මේ හැමෝටම තියෙන ලොකු අවුලක් තමයි පුද්ගලික දේශපාලන අභිලාෂයන්. පුද්ගලික මේ බලය සඳහා ගහන ගේම් එකේ කොහොමද ශක්තිමත් වෙන්නේ කියන එක මිස එතනින් එහාට ගියේ පොදු අරමුණු නැහැ. හරි පුංචි මිනිස්සු මේගොල්ලෝ. සජිත් නම් හැබැයි කිසිම කර්ණමක් ගහන පාටක් පේන්නේ නැහැ. සජිත් අගමැති වෙන්න බෑ කියලා මම කියන්නේ නැහැ. අගමැති වුණාට පස්සේ මොකද කරන්නේ? ඒකයි ප්‍රශ්නේ. හමුදාව පොලිසිය ගැන මොකද්ද තියෙන අදහස? දැන් අද ලංකාවේ මිනිස්සුන්ට දකුණේ මිනිස්සුන්ට තේරෙනවා උතුරේ මිනිස්සුන්ගේ පැත්තට තුවක්කුව හැරනකොට මේ මිනිස්සුන්ට කොහොම දැනෙන්නේ නැද්ද කියලා. දැන් තේරෙනවා මේ තුවක්කුව තමන්ගේ පැත්තට හැරුණාම මොකක්ද දැනෙන හැඟීම කියලා. ලංකාව නිල වශයෙන් බංකොලොත් වෙලා තියෙනවා. පුරවැසියෝ විදිහට ගම් මට්ටමින් නගර මට්ටමින් එහෙම නැත්නම් පොඩි පොඩි ප්‍රාදේශීය ඒකක මට්ටමින් සංවිධානය වෙලා මේ ආහාර අර්බුදයට උත්තර හොයන්න දැන් ඉඳන්ම පටන් ගන්න ඕනේ. ආයිබෝවන් ඩේලි නිවුස් පුවත්පතේ හිටපු කතුරු කෙනෙක් මාධ්‍යවේදියෙක් විදියට දේශපාලනය ගැන කතා කරපු, දේශපාලනය ගැන ලියපු, දේශපාලනය කියන ගේම් එකට තියෙන වැඩි කැමැත්ත හින්දා දේශපාලනයට ආවට පස්සේ දේශපාලනය කියන්නේ ගේම් එකක් නෙමෙයි. හැම මිනිහෙකුගේම ජීවිත ප්‍රසන්න කරන්න පුළුවන් මැදිහත් වීමක් කියලා තේරුම් ගත්ත රසික ජයකොඩි තමයි අද ප්‍රදීපාගාරයට ඇවිත් ඉන්නේ. ආයිබෝවන් රසික. ආයිබෝවන්. ඔබ අප්‍රේල් මාසේ 3 වෙනිදා කියනවා ලංකාව කියන්නේ මේ විද්දි ලෝකයේ අනිත් රටවල් මත රඳා පවතින හිඟමනකට වැටුණු රටක් කියලා. හිඟන්නෙකුට ඕනෑමට වැඩිය චණ්ඩිකම් කරන්න බෑ කියලා ඔබ කියනවා. මගේ ප්‍රශ්නේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටස තමයි ඔබ කෙලින්ම හිඟන්න කියලා කියන්නේ ලංකාවටද එහෙම නැත්නම් පාලකයාටද? දෙගොල්ලන්ටම පාලකයෝ බුද්ධිමය වශයෙන් හිඟන්නෝ සහ රට ආර්ථිකමය වශයෙන් හිඟමන්ට වැටලා තියෙන්නේ. එතකොට රට ආර්ථිකමය වශයෙන් හිඟමන්ට වැටෙන්න පාලකයන්ගේ මේ බුද්ධිමය හිඟනකම විශාල වශයෙන් බලපෑවා. පාලකයන්ගේ විතරක් නෙමෙයි මේ රටේ ජනතාවගේ බුද්ධිමය හිඟනකමත් ඒකට බලපෑවා. එතකොට මේක මේ අවුරුදු දෙකක් තුළ ඊටම වේගවත් වුණු ක්‍රියාවලියක්. නමුත් කාලයක් තිස්සේ සිදුවෙමින් පැවතිච්ච දෙයක් ලංකාවේ එක තලවල මේ බංකොලොත් වීම හිඟමනට වැටීම. ඉතින් මේ නිසා මේක එක පැත්තකින් අපිට කියනවා මේක ඉංග්‍රීසියෙන් කිව්වොත් මොරලි බෑන්ක්‍රප්ට්. ඒ කියන්නේ අධ්‍යාත්මිකව ලංකාවේ පාලකයෝ කියන්නේ ඊටාම බංකොලොත් පිරිසක්. ඒ කියන්නේ කිසි කැතක් නැතුව හොරකම් කරනවා. කිසි කැතක් නැතුව රටේ ජාතික ධනය මංකොල්ල කරනවා. කිසි කැතක් හිරිකිතයක් නැතුව රටේ නීතිය කඩනවා. නීතිය ආධිපත්‍ය බිඳ දබනවා. ඉතින් රටේ පුරවැසියොත් මේව දිහා බලාගෙන ඉන්නවා. මං හිතන්නේ මේ රට කඩා වැටලා බංකොලොත් වෙන්න කලින් ලංකාවේ මිනිස්සු හිටියේ පාලකයෝ ඕන දෙයක් කරගත්තෝ අපි නිදාගෙන අපි අපේ ආතල්ලකේ අපේ චූර්ණකේ ඉන්නවා කියලා තමයි මේ රටේ මිනිස්සු අති බහුතරයක් ජීවත් වෙන්නේ. එතකොට එහෙම රටක් මේ වගේ ඉරණමකට හරි ලක් වෙලා බේරුණ එක ගැන එක අතකින් මට තියෙන පොඩි සැනසීමක්. මං හිතන්නේ මෙහෙම ඒ වගේ රටක් මේ වගේ පාලකයෝ පත් කරලා දැන් ඔයා පාර්ලිමේන්තුව දිහා බැලුවොත් ප්‍රදීප් පාර්ලිමේන්තුව ඉස්සරහා පෙළි පාර්ලිමේන්තුව රැස්වීමක් තියෙන දවසට ඔයාට ලැජ්ජාවක් දැනෙන්නේ නැද්ද මේ? ඔයාට හිරිකිතයක් දැනෙන්නේ නැද්ද මේ මිනිස්සුද අපේ ජනතා නියෝජිතයෝ කියලා? ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය දෙපැත්තම එක පැත්තක් විතරක් නෙමෙයි. ඉතින් ඔහොම රටක් මං හිතන්නේ මුහුද ගිලින්න නැතුව මේ තරමට හරි බේරිච්ච එක ලොකු දෙයක්. හිඟමන්ට වැටලා හරි. ඔව් දැන් රසික ඒ ප්‍රකාශය කරලා දැන් මං හිතන්නේ මාස දෙකකට කිට්ටු වෙන්න වෙනවා. හැබැයි මහචණ්ඩියා තාම ගෙදර ගියේ නෑනේ. දැන් මොකද කියන්නේ? නෑ මහචණ්ඩියට ගෙදර යන්න වෙනවා සහ ගෙදර යවිය යුතු තැනට ලංකාවේ දේශපාලනය ගැන උනන්දු වෙන බලවේග මැදිහත් වෙන බලවේග ඒ කාර්යය සිද්ධ කළ යුතුයි. ඒක අතාරින්න බෑ. මොකද මේ විනාශයට මේ ව්‍යසනයට වගවීමක් accountability කියලා දෙයක් තියෙන්න ඕනේ. එතකොට මෙතන තියෙන ප්‍රශ්න තමයි ප්‍රදීප් ක්‍රම තුනක් තියෙනවානේ පාලකයෙක් ජනාධිපතිගෙන් ලංකාවේ ගෙදර යන්න. එක ක්‍රමයක් තමයි ජනාධිපතිම ඉල්ලාස් වෙන්න ඕනේ. එතකොට ජනාධිපති ඉල්ලාස් වීම ජනාධිපතිගේ අතේ තියෙන දෙයක්. අපි හැමෝම ගිහිල්ලා ජනාධිපති කාර්යාලයේ ඉස්සරහා ඔළුවෙන් හිටගත්තත් ජනාධිපතිට ඉල්ලාස් වෙන්න ඕනේ නැත්තම් ඉල්ලාස් නොවී ඉන්න පුළුවන්. ඒක එක. අංක දෙක තමයි විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සංශෝධනයකින් ජනාධිපති ගෙදර යවන එක. එතකොට ඒකට ජනාධිපති කොහෙත්ම කැමති වුනේ නැතත් ජනාධිපතිගේ කිසිම දායකත්වයක් නැතුව කැමැත්තක් නැතුව පාර්ලිමේන්තුවේ ඉන්න තුනෙන් දෙකකට එකතු වෙලා ඒ දේ කරන්න පුළුවන්. එතකොට ඒකට ජනාධිපතිගේ ප්‍රශ්නයක් නැහැ.
තුන තමයි දෝෂාභියෝගයකින් ජනාධිපති ගෙදර යවන එක. දෝෂාභියෝගයකින් ගෙදර යවන්න ඉතාම අමාරුයි ලංකාවේ. ඒ ජේ.ආර්. ජයවර්ධන මේ ව්‍යවස්ථාව හදලා තියෙන්නේ කවදාවත් දෝෂාභියෝගයකින් ජනාධිපති කෙනෙක් ගෙදර යවන්න බැරි විදිහට. දෝෂාභියෝගය කියලා ප්‍රතිපාදන තිබ්බට කවදාවත් ඒක ක්‍රියාත්මක කරන්න බෑ. තමන්ගේ වාසියට තමයි තමන්ගේ වාසියට තමයි හදාගත්තේ. එතකොට ඒ ක්‍රමයට යවන එක ප්‍රායෝගික නෑ. ඒතකොට ඉතුරු වෙන්නේ දෙවෙනි ක්‍රමය. එතකොට මේ දෙවෙනි ක්‍රමයට ජනාධිපති ගෙදර යවන්න ලංකාවේ පුරවැසියෝ ලෑස්තිද? අංක 1 අරගල කරන පාර්ලිමේන්තු බහලේ ඉන්න පුරවැසියෝ ලෑස්තිද? අංක 1. 2 ලංකාවේ පාර්ලිමේන්තුවේ ඉන්න දේශපාලන පක්ෂ ලෑස්තිද? දේශපාලන පක්ෂ ලෑස්ති නැත්තම් දේශපාලන පක්ෂ වලට අඛණ්ඩව බලපෑම් කරලා මේක කරගන්න එක මේක අර බල්ලෝ නාවන්න ගෙනියනා වගේ බලාත්කාරයෙන් හරි අදගෙන ගිහිල්ලා මේක කරන එක මෙරටේ පුරවැසියන්ගේ වගකීම. දේශපාලන පක්ෂ කියන්නේ හැමතිස්සෙම පීඩනයට රෙස්පොන්ඩ් කරන කොට්ටාසයක්. ඒගොල්ලන්ට තේරෙන්නේ පීඩනය විතරයි. එහෙම නැත්නම් ඒගොල්ලෝ හිතලා ලංකාවේ කවදාත් හිතලා මේ ආර්ථිකයේ ප්‍රශ්නයක් තියෙන මේ සමාජයේ යන විදිහේ ප්‍රශ්නයක් තියෙන අපි බංකොලොත් තත්වයට වැටෙන්න යනවා. ඒ හින්දා මේකට මොකක් හරි කරන්න ඕන කියලා කවුරුත් වැඩ කරන්නේ නැහැ නේ. හැමෝම වැඩ කරන්නේ මිනිස්සු පාර්ට බහැලා ගෙවල් වැටලුවොත් තමයි දේශපාලනඥයන්ට උදේට මතක් වෙන්නේ ආ මේ ප්‍රශ්නයක් තියෙනව නේද කියලා. එහෙම කළත් දැන් සමහර අයට මතක නැහැ. ඔබ කිව්වා රාජපක්ෂලාට මෙතරම් කඩේ යන්නේ තිරිසන් සත්තු ටිකක් විතරයි කියලා. මෙච්චර ජනතා විරෝධයක් රාජපක්ෂලාට තියෙනකොට ඕන් වෙනුවෙන් කඩේ යන්නේ තිරිසන් සත්තු ටිකක් විතරයි කියලා. ඒ කියන ප්‍රකාශය කරපු මොහොතට සමගාමීව ඒ වෙලාවේ මම හිතන්නේ ශාන්ත බණ්ඩාර නියෝජ්‍ය ඇමතිකම බාරගත්තා. ඒ වගේම රාඝව නියෝජ්‍ය ඇමතිකම බාරගත්තා. එතකොට අපි හිතමුකෝ ඒගොල්ලෝ තිරිසන් සත්තු කියලා. හැබැයි ඊට පස්සේ දැන් තත්ත්වය වෙනස්. දැන් අගමැති රනිල් වික්‍රමසිංහ. ඒ වගේම කැබිනට් එක අලුත් කැබිනට් එක. ඔබට අනුව රනිලුත් මේ කැබිනට් එක තිරිසන් සත්තුද? ඒක මේ විදිහයි ප්‍රදීප්. අපිට ඒක බාර ගන්න වෙන්නේ මම කියපු කාරණේ කොන්ටෙක්ස්ට් එක සන්දර්භය තමයි මේ තරම් විශාල ව්‍යසනයකට රට ඇදලා දැම්මට පස්සේ ඒක සාධාරණීකරණය කරන්න පුළුවන් නම් මේ රටේ මිනිස්සු පෝලිම් වල මැරෙනකොට මේ රටේ මේ තරම් අසමත් බංකොලොත් කඩා වැටුණු රාජ්‍යයක් නිර්මාණය කළාට පස්සේ ඒකට තවදුරටත් නිදහසට කාරණා සපයන්න පුළුවන් නම් එහෙම කරපු අය ආරක්ෂා කරගන්න පුළුවන් නම් කෙනෙකුට ඒ පුද්ගලයා බුද්ධිය නොමේරු අර මේ හරියට පරිණාමය නොවුණු නියඬතාල් මානවයෙක් වගේ කෙනෙක් කියලා තමයි මම කරන්නේ. ඒ සන්දර්භය ඇතුළේ තමයි මම ওই කතාව කිව්වේ. එතකොට දැන් රනිල් වික්‍රමසිංහ කරපු දේ අපි බලමු. හරි රනිල් වික්‍රමසිංහ කරපු දේ පැති දෙකක් තියෙනවා. එකක් තමයි මේ මොහොතේ රටේ අරාජික බවක් තියෙනවා. අස්ථාවර බවක් තිබුණා. ඒ වගේම ලංකාවේ දකින්න ඇති මේ යුද්ධ ටැංකි පාරේ යවලා තුවක් මෝටර් සයිකල් ස්කොඩ් පාරේ යවලා අමුතුම සෙල්ලමක් පටන් ගනිමින් ආවා. ඒ ආණ්ඩුවක් නෑ අගමැති ඉල්ලාස් වෙලා පාර්ලිමේන්තුවේ ආණ්ඩුවක් නැහැ. ජනාධිපති ඉන්නවා යුද්ධ ටැංකි පාරේ යනවා මිලිටරි මේ සොල්දාදුව පාරේ යනවා මෝටර් සයිකල් ස්කොඩ් පාරේ යනවා මේ අමුතුම සෙල්ලමකට ආවේ. එතකොට ඒ වෙලාවේ රනිල් නෙමේ වෙන කවුරු හරි රනිල් හරි සජිත් හරි අනුර හරි එහෙම නැත්නම් සම්බන්ධන හරි සුමන්දිරන් හරි ඕනෑම කෙනෙක් ආණ්ඩුවක් බාර අරගෙන මට පාර්ලිමේන්තුව කරගෙන යන්න පුළුවන් මට බහුතරය ගන්න පුළුවන් කියලා ආණ්ඩුව බාරගත්ත එකට මගේ විරුද්ධත්වයක් නැහැ. ඒක සාපේක්ෂව හරි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඒ වෙලාවේ ආණ්ඩුව බාර ගැනීමත් එක්ක ඒ ආණ්ඩුව බාර ගන්න පුද්ගලයාට දේශපාලන අභියෝගයක් තියෙනවා. දේශපාලන වගකීමක් තියෙනවා මේ වෙලාවේ පාරට බහැලා ඉන්න මිනිස්සුන්ගේ මහජන අභිලාෂයන් මේ මිනිස්සු ඉල්ලන ඉල්ලීම් ඉෂ්ට කරන්න. එතකොට මේ වෙලාවේ කපට විදිහට පාලන බලය අරගෙන ඊට පස්සේ අර මිනිස්සුන්ගේ ඉල්ලීම් වලට මිනිස්සුන්ගේ අභිලාෂයන්ට පයින් ගහන්න කවුරු හරි කටයුතු කරනවා. රනිල් වික්‍රමසිංහ විතරක් නෙමේ ඕනෑම කෙනෙක්. එයා වැටෙන්නේ තරකයේ පුකුලකේටම තමයි. ඒ වගේම පාලන බලය අල්ලගෙන පාලන බලය අරගෙන පාර්ලිමේන්තුවේ ආණ්ඩුවක් පිහිටීමේ වගකීම බාරගෙන බහුතරය පෙන්නලා දේශපාලන ස්ථාවරත්වය ඇති කරලා ඒ වගේම අර දැන් තියෙන අභියෝගයට මුහුණ දීලා පාරේ ඉන්න මිනිස්සුන්ගේ ඉල්ලීම් ඉටු කරන්න කටයුතු කරනවා. ඒ අභිලාෂයන් ඉෂ්ට කරන්න කටයුතු කරනවා නම් එයා මේ වෙලාවේ සාර්ථක වෙනවා. එතකොට ඔය කොන්ටෙක්ස්ට් එක ඇතුළේ තමයි මේ කතාව තේරුම් ගන්න වෙන්නේ. එතකොට දැන් අනිල් බැට් කරන්න ආවා. බැට් කරන විදිහ ඉතාම භයානකයි. එතකොට මේ වෙනතා දැන් රනිල් මං හිතන්නේ මේක බාරගෙන සති දෙකක් දැන් ගත වෙලා තියෙනවා ආණ්ඩුව පිටවල. මේ සති දෙක තුල ආරම්භයේ හොඳ කතාවක් කළා. රටේ මිනිස්සුන්ට ඇත්ත කිව්වා. ඒක හොඳයි. නමුත් එතනින් පස්සේ කරපු හැම දෙයකින්ම ගත්ත හැම පියවරකින්ම වගේ මිනිස්සුන්ගේ විශ්වාසය නැති වුණා. මේ විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ යන්න හදන මාවත ගැන ඇමති මණ්ඩලය පත් කරපු විදිහ සහ පත් කරපු චරිත ඒ වගේම දේශපාලන එක්ගත්වයක් ඔහු ගොඩනගා ගන්න අසමත් වීම පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂ අතර සහ තාමත් අර පැරණි උද්දච්ච ස්වභාවයෙන්ම හාමු මහත්තයා ස්වභාවයෙන්ම කටයුතු කරන්න යෑම මේ හැම දෙයක්ම පේන්න තියෙනවා. විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂයේ හිටපු අර ජරා ජීර්ණ වෙච්ච බංකොලොත් වෙච්ච පරාජිත චරිත ආපහු පස්ස දොරෙන් ඇවිල්ලා ලංකාවේ පාලනයට මැදිහත් කර ගැනීම මේ කිසි දෙයක් ගැන
විනිවිද භාවයක් නෑ. මේ කිසි දෙයක් ගැන පාරදෘශ්‍ය භාවයක් නෑ. මේවා වෙන්නේ කොහොමද කියලා මේ රටේ මිනිස්සු දන්නේ නෑ. අර පරණ ගේම්, පරණ ඩීල්, ඒ පරණ දේශපාලන ඒ කුණු වෙච්ච කානුවරට වෙච්ච දේශපාලන ක්‍රමෙම තමයි ආපහු මේ එන්නේ. පරණ හිඟන්නම අලුත් ඇඳුම් මැදගෙන එනවා ආපහු. එතකොට මේක ඇතුලේ තමයි අපිට රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ මොහොතේ කරන ක්‍රියාවලිය තේරුම් ගන්න සිද්ධ වෙන්නේ. දැන් ඔය කියන સંદર્ભය ඇතුළට ඔබේ කතාවේ ඇතුළට අපි දැම්මම තව ඔහොම ලිස්ට් එකක් අපිට ගන්න පුළුවන්. එතකොට ওই ලිස්ට් එක ඇතුලේ මම අහන්නේ හමුදාව පොලිසිය ගැන මොකද්ද තියෙන අදහස? හමුදාව පොලිසිය ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන ලොකුම අවුලක් තමයි ලංකාවේ මිනිස්සු හරි කෘතිම විදිහට වීරයෝ නිර්මාණය කරනවා. රණවිරුවෝ, රටවිරුවෝ, සුවවිරුවෝ මේ වගේ එක එක කාලෙට තමන්ගේ අවශ්‍යතා එන විදිහට විරුවෝ නිර්මාණය කරගන්නවා. ඊට පස්සේ විරුවෝ ටික කුණු බක්කියට දානවා. එහෙම නැත්නම් විරුවෝ ටික එකතු වෙලා මිනිස්සුන්ගේ කුණු බක්කියට දානවා. මේ දෙකෙන් එකක් සිද්ධ වෙනවා. ලංකාවේ මම හිතන්නේ ලෝකයේ පුරාම හමුදාව, පොලිසිය වගේ රාජ්‍ය විසින් ක්‍රියාත්මක කරන යාන්ත්‍රණ වල තියෙන්න ඕනේ වෘත්තීයමය භාවය. අපි ගරු කරන්න ඕනේ එයාගේ වෘත්තීයමය භාවය. මේ වෘත්තීයමය භාවය කියන්නේ ඒ සොල්දාදුවෝ කුමන දුෂ්කර තත්වයන් යටතේ වුණත් Tamanට පැවරෙන වෘත්තීයමය වගකීම ඉෂ්ට කිරීම. ඒ වෘත්තීයමය වගකීම ඉෂ්ට කිරීමට සමාජයේ මිනිසුන්ගේ පොදුවේ ගරුත්වයක් තිබුණාට කමක් නැහැ. සොල්දාදුවෝ විතරක් නෙමෙයි ඕනෑම කෙනෙක් මාධ්‍ය වෘත්තිකයෙ වෙන්න පුළුවන්. දැන් මාධ්‍ය වෘත්තිකයෝ රටේ ඕනෑම කලබලයක් තියෙන වෙලාවක ගිනි ගැනීමක්, බෝම්බ ප්‍රහාරයක්, එහෙම නැත්නම් පහපාර විරෝධතාවක් තියෙන වෙලාවට, කඳුළු ගෑස් ගහන වෙලාවට මාධ්‍යවල මිනිස්සු ගිහිල්ලා ඒවා වාර්තා කරනවානේ මිනිස්සුන්ට. අමාරුවකට දෙය යන්නේ. අමාරුවකට නෙමෙයිනේ ගිහිල්ලා ඒක වාර්තා කරලා මේට ජනතාවට සිද්ධ වෙන්නේ මොනවද කියලා කියනවා. ඒකට යම්කිසි කැපකිරීමක් කරනවා. ඉහළ වෘත්තීයමය භාවයක් අවශ්‍යයි මේ හැම දෙයකටම. වෛද්‍යවරු ලංකාවේ මොන වසංගතය ආවත් කොරෝනා නෙමෙයි, ඩෙන්ගු නෙමෙයි, ඕනම වසංගතයක් આવොත් වෛද්‍යවරුන්ට පුළුවන් ද ගෙදර ඉන්න නෑ මට යන්න බෑ කියලා. ඒගොල්ලන්ට සිද්ධ වෙනවා ගිහිල්ලා ඒ අභියෝගයට මුහුණ දෙන්න. ඒ අවදානමට මුහුණ දෙන්න. ඒකට තමයි වෘත්තීයමය භාවය කියන්නේ. එතකොට මේ වෘත්තීයමය භාවයට සමාජයේ කිසියම් කෘතවේදීත්වයක්, කිසියම් ගරුත්වයක් තිබිය යුතුයි. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ වීරයෝ හදලා, වීරයෝ කරලා, වන්දනාමාන කරලා විකෘතියක් නිර්මාණය කරගත්තට පස්සේ මොකද සිද්ධ වෙන්නේ? දැන් අද ලංකාවේ මිනිස්සුන්ට, දකුණේ මිනිස්සුන්ට තේරෙනවා උතුරේ මිනිස්සුන්ගේ පැත්තට තුවක්කුව හැරනකොට මේ මිනිස්සුන්ට කොහොම දැනෙන්නේ නැද්ද කියලා. දැන් කවුරුත් කියන්නේ නැහැ මේ පාරේ අර ආමි මෝටර් සයිකල් වල පින්තූර දාලා කොහොමද ගැම්ම පාරේ වඩන දෙවිවරු වගේ කතා දැන් කියන්නේ නැහැනේ. දැන් තේරෙනවා මේ තුවක්කුව තමන්ගේ පැත්තට හැරුණාම මොකක්ද දැනෙන හැඟීම කියලා. දැන් උතුරේ මිනිස්සුන්ට දැනුණ කම්පණය දැන් උතුරේ මේ වගේම තමයි තෙල් පෝලිම් තිබ්බා, ඉන්ධන පෝලිම් තිබ්බා, බඩු මිල ඉහළ ගියා, බඩු හිඟයක් තිබ්බා, කළු කඩ ප්‍රයිස් වලට, කළු කඩ මිල ගණන් වලට බඩු විකුණුනේ. මේ හැම දෙයක්ම උතුරේ යුද්ධ කාලේ තිබ්බා. එතකොට දැන් යුද්ධය ඉවර වෙලා අවුරුදු 13ක් ගියාම මොකද සිද්ධ වෙලා තියෙන්නේ? ලංකාවේ අනිත් හැමෝම අර උතුරේ මිනිස්සු ගෙවන ජීවිතේ ගෙවනවා. අර උඩින් වැටෙන බෝම්බ ටික විතරයි, උඩින් යන තුවක්කු ටික, වෙඩි ප්‍රහාර, වෙඩි සද්ද විතරයි ලංකාවේ නැත්තේ. මම හිතන්නේ තා පොඩ්ඩක් එහෙම වුණා නම් ඒකත් වෙනවා. එතකොට ඔන්න වෙන්න තිබ්බේ. ඒතකොට ඒකත් වෙනවා. ඉතින් ඒ නිසා මේක තේරුම් ගන්න ඕනේ මිනිස්සු වෘත්තීයමය භාවයට ගරු කරන්න. හමුදාය පොලිසිය නෙමෙයි ඕනෑම කෙනෙක්ගේ වෘත්තීයමය භාවයට ගරු කරන්න. එතනින් එහාට බොරු වීර ප්‍රතිරූප නිර්මාණය කරලා අමාරුවේ වැටෙන්න එපා. එච්චරයි මට කියන්න තියෙන්නේ. ලංකාව හමුදා පාලනයකට එන එකක් නෑ කියලා ඔබ කියනවා. ලංකාවේ වීරයෝ ඉන්නවා කියලා ඔබ විශ්වාස කරන්නේ නෑ. දැන් චුට්ටකට කලිනුත් කිව්වා. ඒ වෘත්තීය හමුදාවක් නිසා මේ වගේ මරාලයකට අතගහන එකක් නෑ කියලයි ඔබ පැහැදිලි කරන්නේ. හැබැයි මගේ ප්‍රශ්නය ඒ ප්‍රකාශය ගැන නෙමෙයි. ඔබට අනුව හමුදාව කියලා කියන්නේ මොකද්ද? උතුරේ සහ දකුණේ අනීතිකව ඝාතනයන් සිද්ධ වුණා කියලා හමුදාවට චෝදනාවන් එල්ල වෙනවා. එහෙම දේවල් සිද්ධ වුණා කියලා ඔබ පිළිගන්නවද? පිළිගන්නවා නම් ඔබ ඒකට එකඟද? මම අර බොළඳ අදහසක නෑ කිසිම මිනිහෙක් මැරෙන්නේ නැතුව මේ කිසිම කෙනෙකුට මේ ත්‍රස්තවාදීන් නොවන LTT සමාජිකයෝ නොවන කිසිම කෙනෙකුට තුවාල සිදු නොවි, ශාරීරික හානි සිදු නොවි, ජීවිත හානි සිදු නොවි, දේපොළ හානි සිදු නොවි යුද්ධ කරන්න පුළුවන් කියන මේ බොළඳ සුරංගනා ලෝකේ මම නැහැ. එහෙම සුරංගනා ලෝකයක් ලෝකේ කිසිම තැනක පවතින්නෙත් නැහැ. අපි ඒ යථාර්ථයට මුහුණ දෙන්න ඕනේ. එතකොට මේ මානුෂීය මෙහෙයුම් අරවා මේවා සේරම ප්‍රොපගැන්ඩානේ හදපු. මේකේ ඇත්ත තේරුම් ගන්න ඕනේ. ඕනෑම යුද්ධයක සිද්ධ වෙන ඩැමේජ් එකක් තියෙනවා. මිනිස්සුන්ගේ ජීවිතවල සිද්ධ වෙන ඩැමේජ් එකක් තියෙනවා. සාමාන්‍ය මිනිස්සුන්ට සිද්ධ වෙන ඩැමේජ් එකක් තියෙනවා. දේපල වලට සිද්ධ වෙන ඩැමේජ් එකක් තියෙනවා. ඒ ඩැමේජ් එක පුළුවන් තරම් අවම කරගන්න වෘත්තීයමය හමුදාව කටයුතු කරනවා. ඒක තමයි වෘත්තීයමය භාවය කියන්නේ. ඒකට එහෙම සිද්ධ නොවන තැන්වලදී ලෝකේ ගොඩක් රටවල් වල සිද්ධ කරන්නේ ඒව විමර්ශනය කරලා දඬුවම් දීලා යම්කිසි පණිවිඩයක් ලබා දෙනවා. අපි මේ කාරණාව සම්බන්ධයෙන් මේ අගතියටපත් ජනතාව වෙනුවෙන් අපිට වගකීමක් තියෙනවා කියලා මේ ආණ්ඩු ඒ පාලකයන් යම්කිසි ඒ වගකීමක් දරනවා. ඒකෝට ලංකාවේ සිද්ධ වෙන්නේ අර ප්‍රොපගැන්ඩා එකේම ගිලිලා
යුද්ධේ වෙනුවෙන් අපි හදන ප්‍රොපගැන්ඩා එකක් තියෙනවනේ. රණවිරු අතින් කිසිම වැරද්දක් වෙන්නේ නැහැ. මානුෂ්‍ය මෙහෙයුමක් zero tolerance. ඒ කියන්නේ කිසිම මේ හානියක් සිද්ධ වෙන්නේ නැහැ සිවිලයිසේෂන් කියලා ප්‍රොපගැන්ඩා ටිකක් හදනවා. ඒ ප්‍රොපගැන්ඩා ටික යුද්ධ ගෙනියන්න හොඳයි. ඒක මම නෑ කියන්නේ. යුද්ධ දිගටම පවත්වගෙන යන්න. මිනිස්සු ආමියකට බඳව ගන්න. සොල්දාදු අලුතෙන් රෙක්රූට් කරන්න. මේ හැම දෙයකම ওই ප්‍රොපගැන්ඩා එක හොඳයි. නමුත් යුද්ධෙන් පස්සේ ජාතියක් ගොඩනගන්න ওই ප්‍රොපගැන්ඩා එක විශාල බාධාවක් වෙනවා. යුද්ධෙන් පස්සේ රටේ සංහිඳියාව ඇති කරන්න. යුද්ධෙන් පස්සේ රටේ මිනිස්සුන්ගේ මේ තුවාල වුණු හිත් සුවපත් කරන්න ওই ප්‍රොපගැන්ඩා එක ලොකු බාධාවක් වෙනවා. ඒ හින්දා ওই ප්‍රොපගැන්ඩා එක මේ පාවිච්චි කරන්නේ කොයි වෙලාවෙද? අතාරින්න කොයි වෙලාවද කියලා සමාජයට අවබෝධයක් තියෙන්න ඕනේ. සමාජයට පරිචයක් තියෙන්න ඕනේ. දේශපාලනයේ සහ ගොඩක් තැන්වල මම හිතන ජීවිතේ අපි මුහුණ දෙන ලොකු අවුලක් තමයි අපේ ප්‍රොපගැන්ඩා අපිම විශ්වාස කරන්න පටන් ගන්නවා ටික වෙලාවක් ගියාම. ඊට පස්සේ අපි මේක ඇතුලේ බබල් එකක් හදාගෙන ජීවත් වෙනවා. අන්තිමට රණවිරු ගාය කියන තැනටම එන්න ඕන. ඔව් මම හිතන්නේ මේ විරෝධතා ඔක්කොම එක රණවිරු ගාය සූපත් වෙයි ලංකා මිනිස්සුන්ගේ. නිට්ටාවට මම හිතන්නේ සූපත් වුණාට පස්සේ මේ හමුදා සමාජිකයෝ ආරක්ෂක හමුදා සමාජිකයෝ පිළිකුල් කරන්න කියලා නෙමෙයි මම කියන්නේ. ඒ අය බැහැර කරන්න කියලා නෙමෙයි කියන්නේ. එයාට ගර්හා කරන්න අපහාස කරන්න කියලා නෙවෙයි මම කියන්නේ. මේ මිනිස්සුන්ගේ වෘත්තීයමය භාවය වෙනුවෙන් පෙනී ඉන්න. වෘත්තීයමය මිනිස්සුන්ට ගරු කරන්න. ඒ වගේම වෘත්තීය භාවය නැති වෘත්තීයමය භාවය කෙලසාගත් මිනිස්සුන්ව ආරක්ෂා කරන්න එපා. ඒ අය තමන්ගේ ක්‍රියාකාරකම් වලට වග වෙන තැනකට තල්ලු කරන්න. සමාජයේ පුරවැසියෝ අන්න ඒ විදිහට ශක්තිමත් වෙන්න ඕනේ. ඊට පස්සේ තමයි ওই වගේ වෘත්තීයමය භාවය හමුදා විතරක් නෙමෙයි මහ බැංකුවේ රාජ්‍ය සේවයේ පොලිසියේ වෙන ඕනෑම තැනක වෘත්තීයමය භාවය කියන එක රැකෙන්නේ මේ ශක්තිමත් ආයතනික රාමු කියන එක හැදෙන්නේ ඉන්ස්ටිටියුෂනල් ෆ්‍රේම්වර්ක්ස් හැදෙන්නේ එතකොට. ඔබ මහජන අරගලයෙන් පස්සේ හැදෙන රට ගැන ආකර්ශනීය ප්‍රකාශ කීපයක් කරලා තිබුණා. නිදසුනක් විදිහට වාහන ගැන. අරගලයෙන් පස්සේ VIP වාහන බවට පත් වෙන්නේ ඇම්බියුලන්ස් විතරයි කියලා ඔබ කියලා තිබුණා. ඒ වගේම පාරේ හෝන් ගගහ ගියපු ලපයි සිපයිට ආයෙ මෙතනින් එහාට යන්න වෙන්නේ නැහැ කියලා. මේ යන විදියට පුරවැසි අරගලයේ ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයිද? ඒ වගේම මේ කතා ඔබේ ෆැන්ටසියක්ද? එහෙම නැත්නම් ඇත්තටම අපිට ඒ තත්ත්වය උදා වෙයිද? මේ කතාවල යම්කිසි ප්‍රමාණයක ප්‍රොපගැන්ඩා එකක් තියෙනවා මම කලින් කිව්වා වගේ. නමුත් මෙතන තියෙන වැඩේ තමයි මිනිස්සුන්ව උනන්දු කරවන්න ඕනේ ප්‍රදීප්. අර පරණ මජර දේශපාලන සංස්කෘතිය තවදුරටත් ඉවසන්නේ නැති තැනකට. ඒ කියන්නේ ලංකාවේ තියෙන ගැටලුව තමයි අර විදිහට VIP ලයිට් ගහගෙන හෝන් ගහගෙන මේ කරන නාඩගම ලංකාවේ මිනිස්සු මෙච්චර කල් ඉවසුවා. ඉවසුවා සහ මිනිස්සු කැමතිත් එක්ක. මිනිස්සු ඒකට ඒ කියන්නේ පාලකයෙක් වුණා මෙහෙම යන්න ඕනේ කියලා ෆැන්ටසියක් මිනිස්සුන්ගේ තිබ්බා. ඒ කියන්නේ පාලකයෙක් නිකන් සුපර් මාකට් එකක වුණත් පොලිමක ඉන්නකොට නිකන් මූ දේශපාලනඥයෝ මුන්ද නායකයෝ කියලා හිතන ලෙවල් එකට මිනිස්සුපත් වුණා. ඒ කියන්නේ මේ ප්‍රභූත්වයක් මිනිස්සු අපේක්ෂා කළා නායකයන්ගෙන්. ඒක ලංකාවේ මිනිස්සු 1931 මේ සර්වජන ඡන්ද බලය ලැබපු දවසේ ඉඳන් ලංකාවේ මිනිස්සු වරද්දගත් එක තැනක්. පාලකයෝ ජනතා නියෝජිතයෝ කියන්නේ ප්‍රභූවරු කියලා. එහෙම අදහසක් මිනිස්සුන්ගේ තිබ්බා. දැන් 1931 කාලේ ඉඳන් ඡන්දෙ ඉල්ලුවේ ගම්බල ඉන්න ප්‍රභූවරුනේ. ඉඩම් හිමි වැවිලිකරුවෝ. දැන් අපි හිතමු සම්පූර්ණයෙන්ම ඉතාම පීඩිත කුලවල ජනතාව හිටපු ඒ ප්‍රදේශවල ඒ හිටපු ආසන නියෝජනය කරන්නපත් උනේ ඒ පීඩිත කුලවල නියෝජිතයෝ නෙවෙයි. ඒ පැතිවල හිටපු ඉඩම් හිමි වැවිලිකරුවෝ. ඒගොල්ලෝ පීඩිත කුලවල කට්ටිය නෙමෙයි ඒගොල්ලෝ රදලයෝ. එහෙම නැත්නම් ඒගොල්ලෝ මේ අර උසස්යයි කියන කුලවල කට්ටිය. හොඳට සල්ලි භාගේ තියෙන කට්ටිය. ඕනතරම් සල්ලි තියෙන කට්ටිය. එතකොට අර පීඩිත කුලවල මිනිස්සුම ගිහිල්ලා අරගොල්ලන්ව තේරුවා. ඒකට හේතුව තමයි මිනිස්සු ලංකාවේ මිනිස්සු මුලින් ඉඳන්ම වරද්දගත්තා ජනතා නියෝජනය කියන්නේ ප්‍රභූත්වයක් කියලා. එතකොට මේක දැන් ඔය 1931 ඉඳන් 77 විතර වෙනකන් ඕක ක්‍රමිකව සිද්ධ වෙච්ච දෙයක්. මොකක් හරි ශික්ෂණයක් ඇතුළේ සිද්ධ වෙච්ච දෙයක්. 77න් පස්සේ මේක වෙනමම ටර්න් එකක් ගත්තා. වෙනම පැත්තකට හැරුණා. පහුගිය අවුරුදු 20 පහුගිය අවුරුදු 30 වගේ ඇතුළත මම හිතන්නේ 90 ගණන් වල අපිට මතක කාලේ මේ පහුගිය අවුරුදු 30 කාලේ අපි හැමෝටම හොඳට මතකයි කියලා ගමු. ඒතකොට මේ කාලය තුල විශාල විකෘතියක් ගොඩනගුණා මේ සමාජයේ. විශාල විකෘතියක් දේශපාලනඥයෝ එල්ලිපිටම මහජන දීපල කොල්ලකන මංකොල්ලකාරයන් පිරිසක් බවට පත් වුණා. මේ සමාජය සමස්ත සමාජයම මේකකින්ද කුණු වුණා. එතකොට මේ දේශපාලනඥයෝ එල්ලිපිට නීති කඩන්න පටන් ගත්තා. ට්‍රැෆික් මේ මෝටර රථ මේ ට්‍රැෆික් නීති තියෙනවා නම් දේශපාලනඥයින්ට ඒවා වළංගුනේ නැහැ. දේශපාලනඥයෝ විතරක් නෙමෙයි ඒගොල්ලන්ගේ බෑකප් වාහන වලටවත් මේවා වළංගුනේ නැහැ. දේශපාලනඥයා නැත්තම් මිනිහාගේ ඩ්‍රයිවර් වාහනේ අරගෙන පාරේ යනවා මාර්ග නීති කඩාගෙන හෝන් ගහගෙන විකාරයක් නිර්මාණය වුණා මේ රටේ. එතකොට මේක තවදුරටත් අපි ඉවසනවද? මෙච්චර පුපුරායාමකට පස්සේ, මෙච්චර කඩාවැටීමකට පස්සේ, මෙච්චර බිඳවැටීමකට පස්සේ තවදුරටත් මේ විකෘතිය අපි පවත්වාගෙන යනවාද? එතකොට මේ ප්‍රශ්නේ මට අහන්න ඕනේ රටේ මිනිස්සුන්ගේ. දේශපාලන ඡන්දි කියලා જાතියක් බිහි වුණා. එතකොට දැන් මේ වෙද්දි මිනිස්සු තේරුම් කරලා දීලා තියෙනවා හොඳින් හරි නරකින් හරි දේශපාලන ඡන්දීන්ට වඩා
මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ගේ බලය වැඩි කියලා. ඒ කියන්නේ මේ මැයිනවේ සිද්ධියට කලින් වුණත් දේශපාලන ඡන්දින්ට පාරට බහින්න බැරි තත්ත්වයක් රටේ තිබ්බා. එහෙම වටපිටාවක් නිර්මාණය වෙලා තිබ්බා. එතකොට මෙතනින් පස්සේ අපි මෙහෙම දේශපාලන බලය තියෙන ඡන්දි බිහි වෙන්න දෙනවද ලංකාවේ එක ගම් පළාත්වල? මේ අප්‍රිකාවේ හැම ඉන්න වෝලෝඩ්ස්ලා කියලා જાතියක්. ඒ කියන්නේ පොඩි ගම්මාන පාලනය කරන පොඩි ප්‍රාදේශීය ඒක පාලනය කරන පාලකයෝ. ඒගොල්ලෝ ගෑනු දූෂණය කරනවා, නීතිය තමන්ගේ අතට ගන්නවා. ඒගොල්ලෝගේ කටේ වචනේ තමයි නීතිය. ඒගොල්ලෝ තමයි මේ පැත්ත පාලනය කරන්නේ. ඒතකොට ලංකාවේ දේශපාලනඥයෝ කියන්නේ ඔය වගේ සෙට් එකක් බවට පත් වුණා. එතකොට මේක තවදුරටත් පවත්වගෙන යනවද මෙච්චර රට විනාශ වුණාට පස්සේ? මට අහන්න ඕනේ මේ ප්‍රශ්නය. ඉතින් මං හිතන්නේ එහෙම පවත්වගෙන යන්න ඕනේ කියලා කවුරු හරි හිතනවා නම් ඉතින් දෙවි පිහිටයි. දෙවි පිහිටයි. මම හිතන්නේ දේශපාලකයොත් එහෙම හිතර නැති ගන්නට ඇවිල්ලා තියෙන්නේ. ඔව් මම හිතන්නේ දැන් මේ වෙද්දි ගොඩක් දේශපාලකයෝ යන්නේ පාරේ සාමාන්‍ය මේ පැජරෝ වල ජීප් වල කවුරුත් යන්නේ නැහැ, පොඩි කාර් වල තමයි යන්නේ. ඕක මේ එක්සෙප්ෂන් එකක් නේ. ඕක පොඩි ව්‍යතිරේකයක් නේ මේ වෙලාවේ. ඕක තමයි සාමාන්‍ය තත්ත්වෙ වෙන්න ඕනේ. ඒ කියන්නේ ඕක බොරුවට කරන එකක් නෙමෙයි. ඕක ඇත්තට කරන දෙයක් නේ. ඒ කියන්නේ ඒක සංකේතාත්මක. දේශපාලනඥයෙක් පොඩි කාර්යයක් ගියා කියලා රටේ මේ තියෙන ලොකු ආර්ථික ප්‍රශ්න විසඳෙන්නේ නැති බව ඇත්ත. නමුත් ඕක සංකේතයක්. මේ රටේ පාලකයෝ කියන්නේ ප්‍රභූවරු නෙවෙයි කියලා කියන්නේ. පාලකයෝ ප්‍රභූවරු කරගත්තොත් එහෙම රටක් කවදාවත් ගොඩ යන්නේ නැහැ. ඒක අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි. ඔබ සිරස සමග කරපු සාකච්ඡාවකදී අවධාරණයෙන් කිව්වා මේ සටන ලේසි නැහැ ආණ්ඩුවට කියලා. මොකද මේ සටනේ නායකත්වය අරගෙන තියෙන්නේ ඩිජිටල් විදියට බලගැන්වුණු තරුණ පරම්පරාවක් කියලා. ඔබ නිශ්චිතව හිතනවද මේ පරම්පරාව විශාල දැනුම් සම්භාරයකින් සමන්විත පරම්පරාවක් කියලා? දැන් මේ අරගලය ඇතුලේ කලින් තිබ්බ ගැම්ම නෑ නේද? ඩිජිටල් ආපහු ඇනලොග් වෙලාද? මෙහෙමයි ප්‍රදීප්. දැන් ඔතන මේ අරගලය දවස් 50කට ආසන්න ප්‍රමාණයක් මේ අපි කතා කරන වෙලාව වෙනකොට ඇවිල්ලා තියෙනවා. එතකොට දවස් 50ක් තිස්සේ මිනිස්සුන් නොනිදා පැය 24ම කරන අරගලයක් හැමදාම එකම ලෙවල් එකෙන් එකම ඉන්ටෙන්සිටි එකෙන් එකම තීව්‍රතාවයෙන් තියෙන්නේ නැහැ. ඕකේ අඩු වැඩි වීම තියෙනවා. නිදර්ශනයක් විදිහට මැයි 9 වෙනිදා වෙනකොට අරගලයේ එක්තරා දුරකට පොඩ්ඩක් පල්ලෙහාට බහගෙන ආවේ. මොකද මිනිස්සුන්ටත් මහන්සි මාසයක් විතර උතන අවරගර කරලා එක පාර්ටම අර මැයි 9 වෙනිදා මහින්ද රාජපක්ෂලයි කරපු වැඩේත් එක්ක එක පාර්ටම විශාල පිබිදීමක් ඇති වුණා. පුපුරා යාමක් සිද්ධ වුණා. එතකොට ඕක තමයි මේකේ ස්වභාවය. මම මේ අරගලයේ ප්‍රකාශකයෙකු හැටියට නෙමෙයි මේවා කියන්නේ. එහෙම අරගලයේ මම ප්‍රකාශකයෙකු නෙමෙයි. මට අරගලයක තියෙන ඉතාම සීමිත සම්බන්ධයක්. මම කිසිම දෙයකට ඕනෑමට වඩා කැප වෙන්නේ නැහැ අරගලයට උනත් වෙන කිසිම දෙයකට උනත්. ඉතින් මම මේ කියන්නේ මට පේන දේ. රටේ සිද්ධ වෙන තත්ත්වයන් එක්ක, රටේ සිද්ධ වෙන පෙරලි එක්ක, දේශපාලන සුලිකුණාටු එක්ක අරගලයේ තීව්‍රතාව අඩු වැඩි වෙන එක සිද්ධ වෙයි. එතකොට ඒක ගෝල් ෆේස් එකේ සමහර විට අරගලයේ ටික දවසකින් නවති. නමුත් අරගලය කියන්නේ ගෝල් ෆේස් එකකට විශාල දෙයක්. තව අවුරුදු 10ක්වත් යනවා ලංකාවට මේ අර්බුදයෙන් ගොඩ එන්න. මේ ලෝකේ මේ වගේ අර්බුද ඇති වෙච්ච රටවල ග්‍රීසිය, ආජන්ටිනාව මේ ගොඩක් රටවල දීර්ඝ කාලයක් ගත වුණා ලැබෙන. සහය ගොඩ එන්න ඒ කාලය ගත වෙනවා වගේම තව මේ අර්බුදයේ ප්‍රපාතයේ පැත්තට යමින් තියෙනවා. අපිට මේක මේ තත්වයෙන් ගොඩ එන්න කලින් මේක තවත් නරක වෙනවා අනිවාර්යයෙන්ම. මේක තවත් අයහපත් වෙනවා යහපත් වෙන්න කලින්. එතකොට මේ සයිකල් එකේ අපි ගමන් කළ යුතු වෙනවා. එතකොට මේ චක්‍රය අපි ගමන් කරනකොට හැමතිස්සෙම රටේ පාලකයන් නිවැරදි දිශානතියකට මිනිස්සුන්ට ගෙනියන්න පුළුවන් නොනවත්වා පීඩනය එල්ල කිරීම මගින් තමයි. මිනිස්සු පාරට බහැලා තමන්ගේ සාමකාමීව නීතිය කඩන්න නැතුව නීතිය අතර ගන්න නැතුව විරෝධතා කරන එක. ඒක මිනිස්සුන්ට තියෙන ප්‍රධාන මෙවලමක්. එතකොට මේ මෙවලම අනිවාර්යෙන්ම ඉදිරි වසර 10 තුළ භාවිතා කළ යුතුමයි මේ රට හරි මාර්ගයේ විශේෂයෙන්ම පාලකයෝ හරි මාර්ගයේ ගෙනියන්න. පාලකයන්ට බලපෑම් එල්ල කරන්න. ඉතින් මිනිස්සුන්ටත් අර මැරතන් එකක් දුවන ස්ටැමිනා එක මේ වෙලාවේ තියෙන්න ඕනේ. ප්‍රශ්න ගොඩාක් මැද්දේ මේ අරගලය දිගටම පාත්වගෙන යන්නේ. මේක මීටර 100 රේස් එකක් වගේ තප්පර 10න් දුවලා ඉවර කරලා කප් එක ගහලා ගෝඨාභය ගෙදර යනකොට නතර වෙන එකක් නෙවෙයි. ඒක තේරුම් ගන්න ඕනේ. ඔබ වරක කියලා තිබුණා මහින්ද රාජපක්ෂට වැඩිය රනිල් වික්‍රමසිංහ කෛරාටිකයෙක් කියලා. රනිල් වික්‍රමසිංහගේ ක්‍රියාවලිය ගැන කොහොමද දකින්නේ සහ රනිල් වික්‍රමසිංහ අගමැති වුණාට පස්සේ අරගලයට අනුග්‍රාහකත්වය දෙන්නත් අරගලයේ මේ විදිහට පවත්වාගෙන යන්නත් ඕනේ කියලා හොය යෝජනා කළා. එහෙම කරලා තමයි ගෝඨාභය ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කරන්න ගියේ. රනිල් වික්‍රමසිංහ ඇත්තටම අරගලය දිය කරා නේද? රනිල් වික්‍රමසිංහ කලේ අරගලයත් එක්ක අර ඔයා දැකලා තියෙනව නේද ප්‍රදීප් පූසෝ මීයක් අල්ලගත්තාම සෙල්ලම් කරන විදිය. ඔව්. ඒ වගේ රනිල් වික්‍රමසිංහ කලේ අරගලයත් එක්ක පොඩි සෙල්ලමක් කරන්න හදපු එක. එක පැත්තකින් ඒ කියන්නේ ඒක තල කීපයකින් විග්‍රහ කරන්න ඕනේ. එකක් තමයි එයා උත්සාහ කළා අරගලයට අනුග්‍රහය දීලා
කමිටුවක් පත් කරලා CMC එක සෞඛ්‍ය අමාත්‍යාංශය ආරක්ෂකාංශ මේ හැමෝම එකතු කරලා කමිටුවක් දාලා සෞඛ්‍ය පහසුකම් දීලා වැසිකිලි පහසුකම් දීලා පානීය ජලය දීලා මේකට අනුග්‍රාහකත්වය දක්වනවා කියලා ඒකට අරගලයේ තියෙන රෙසිස්ටන්ස් ෆැක්ටර් එක ප්‍රතිරෝධය කියන සාධකය කඩා දමන්න යාට ඕනේ වුණා. එතකොට ඒ අරගලයේ තියෙන අර තීව්‍ර බව නැති වෙලා යනවා. එක පැහැදිලි. ඒ වගේම මම හිතන්නේ එයාට මේ අරගලේ පවත්වාගෙන යන එකේ දේශපාලන වැදගත්කමක් තියෙනවා. මොකද මේ ආණ්ඩුව ඇතුලේ බල අරගලයක් තියෙන බව පේනවනේ. රනිල් වික්‍රමසිංහ එක පැත්තක් නියෝජනය කරනවා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ කියන තව පැත්තක්. ඒ වගේම කොහොට්ටුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තමයි පාර්ලිමේන්තුවේ බහුතරය තියෙන්නේ. එතකොට මේ සමීකරණය ඇතුලේ රනිල්ට මේ අරගලේ තියෙන එක හොඳයි. ගෝඨාගෝගම්මට මිනිස්සු එකතු වෙලා ඉන්න එක හොඳයි. ගෝඨාගෝගම කාලෙන් කාලයට ඇවිලෙන එක හොඳයි රනිල්ට. මොකද රනිල්ට පුළුවන් ඒක පාවිච්චි කරන්න අර ඉක්වේෂන් එක ඇතුළේ Tamanගේ තත්ත්වය ස්ථාවර කරගන්න. කවුරුත් ලොකුවට රනිල්ට යන්න නොකියන තාක්කල් ගෝඨාභයට යන්න කියන තාක්කල් ඒක රනිල්ට පුළුවන් පාවිච්චි කරන්න. රනිල් ආවට පස්සේ තන්තර විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයට කඳුළු ගෑස් ගැහුවා කොටුවේදී. HND එකේ ශිෂ්‍යයන්ට කඳුළු ගෑස් ගැහුවා. එතකොට මේ අර රාජ්‍ය අනුග්‍රහය කියන එකත් ඒ අවංකව කරන දෙයක් නෙමෙයි. යටින් මේකේ අර ස්ක්‍රූප් වෙන තද කරනවා. උඩින් අනුග්‍රහය දෙන ගම. එතකොට මේ තල තුනක මේ වෙලාවේ රනිල් සෙල්ලම් කරමින් ඉන්නවා. ඒක රනිල් මහින්දට වඩා කෛරාටිකයෙක් කියන්නේ ඒකයි. මහින්ද කියන්නේ ගමේ චණ්ඩියෙක්. අර ගමේ තියෙන කපටිකම තමයි මහින්දට තියෙන්නේ. බඩ අත ගාලා, ඔළුව අත ගාලා, අපිට තට්ටුවක් දාලා ඒ කරන ගමේ කපටිකම. එතකොට ඒකෙත් ප්‍රතිඵලයක් තමයි අර මීහරක් සෙට් එකක් වගේ මිනිස්සු සෙට් එකක් ලිහලා දැම්මා. ගෝල් ෆේස් එකට ගිහිල්ලා මහා විනාශයක් සිද්ධ වුණා. හැබැයි රනිල් එහෙම සෙල්ලම් කරයි කියලා මම හිතන්නේ නැහැ. රනිල් කරන සෙල්ලම් ඊට වඩා සොෆිස්ටිකේටඩ්. ඊට වඩා හරි පිරිපහදුයි. රනිල් කරන්නේ පොඩි චෙස් ගේම් එකක් ප්ලේ කරන්නේ. ඒකට මේ ගේම් එක තේරුම් ගන්න ඕනේ. මම කියන්නේ මේ ගේම් එකත් ඕනට වඩා උත්කර්ෂයට නම් වන්න ඕනේ නැහැ. මොකද මේක ඇතුළේ පාලකයෝ කරන්නේ මෙරට මිනිස්සු වෙනුවෙන් නෙමෙයි ඔය ගේම් ගහන්නේ. තමන්ගේ බලය වෙනුවෙන්. මෙරට පාලකයන්ගේ තියෙන ලොකුම අවුලක් තමයි මේ හැමෝටම තියෙන රනිල්ලා සජිත්ලා මම හිතන්නේ අනුර කුමාරලා මේ හැමෝටම තියෙන ලොකු අවුලක් තමයි මේ අයගේ තියෙන ලොකුම අරමුණ තමන්ගේ පුද්ගලික දේශපාලන අභිලාෂයන් පුද්ගලික මේ බලය සඳහා ගහන ගේම් එකේ කොහොමද ශක්තිමත් වෙන්නේ කියන එක මිස එතනින් එහාට ගියේ පොදු අරමුණු නැහැ. හරි පුංචි මිනිස්සු මේගොල්ලෝ. පොදු අරමුණු නැහැ. ඊට වඩා එතනින් එහාට ලෝකයක් වුන් දකින්නේ මිනිස්සු ගැන ඔවුන්ට එහෙම හැඟීමක් නැහැ. ඔවුන්ට හැමතිස්සෙම තියෙන තමන්ගේ යාළුවෝ, තමන්ගේ නෑදෑයෝ, තමන්ගේ පවුල සහ තමන්ගේ පක්ෂය මේ වගේ පොඩි අනන්‍යතා සීමාවක තමයි මේ හැමෝම ඉන්නේ. ඒ කියන්නේ තමන් කොහොමද මේ පාලන බලය රැකගෙන ඉන්නේ කියලා. ඕක ඇතුළේ තමයි සේනවා ගේම් ටික ගහන්නේ. ඉතින් ওই ගේම් එක ඕනට උත්කර්ෂයට නම් වන්න ඕනේ නැහැ කියන්නේ ඒකයි. කවුරු වෙනුවෙන්ද මේ ගේම් ගහන්නේ? ඒ රනිල් මාර මොලකාරයෙක් කියලා ඒක මේ සෙලිබ්‍රේට් කරන්න ඕනෙත් ඒකයි. මේ මොලේ පාවිච්චි කරන්නේ කවුරු වෙනුවෙන්ද? මේ තමන්ගේ මේ පොඩි ගේම් එක වෙනුවෙන් හරි පුංචි මිනිස්සු. රසික ජයකොඩි දැන් UNP කාර්යයක් නෙමෙයිද? අපෝ නේ. මම මේ ගුණා විකුණලා ගොඩාක් කල්. නිසා මම ඇත්තටම විශ්වාස කළේ ප්‍රදීප් මම විශ්වාස කළා. මම මේ වෙලාවේ මගේ ගණන් හැදීම උනේ. ඒක වැරදි කියලා මට දැන් තේරෙනවා. මගේ ඒ ගණන් හැදීම උනේ ලංකාවේ දේශපාලනය වෙනස් කරනවා නම් වෙනස් කරන්න පුළුවන් ප්‍රධාන පක්ෂ ඇතුලෙන් පමණයි කියලා. මොකද ලංකාවේ සංඛ්‍යාත්මකව බැලුවම ලංකාවේ මිනිසුන්ගෙන් 98ක් විතර ඡන්ද දෙන්නේ ප්‍රධාන පක්ෂවලට. ඔව්. එතකොට එතනින් එහාට 3%ක් විතර තමයි එතනින් එහා විකල්ප ධාරාවකට දෙන්නේ. ඒකත් JVP එකට. එතකොට වෙනත් විකල්ප ගැන ලංකාවේ මිනිස්සු හිතන්නේම නැහැ. එතකොට මොකක් හෝ වෙනසක් කරනවා නම් කරන්න පුළුවන් ප්‍රධාන ධාරාව ඇතුලේමයි කියන ගණනය ඇතුලේ මම හිටියා. නමුත් මට කාලයත් එක්ක තේරුණා ඒක මහා ගොන් වැඩක් කියලා. මගේ කාලයත් නාස්ති කරන, මගේ ශ්‍රමයත් නාස්ති කරන සහ මගේ තියෙන මොකක් හරි ආත්ම ගෞරවයක් තියෙනවා නම් ඒකත් නැති වෙන වැඩක් කියලා. ඊට පස්සේ මම මේකට ආයුබෝවන් කියලා ඒකේ නිදහස් වුණේ. දැන් මේ UNP එක අනිත් පක්ෂත් එක්ක ගත්තම වෙනස්ව දකින්නේ කොහොමද? සහ දැන් රනිල් අග්‍රාමාත්‍යවරයා වුණාට UNP පක්ෂයක් විදියට එහෙම තැනකට එන්න බවක් පේන තියෙන පක්ෂයක් නෙමෙයි. සහ ඊළඟ එක හරිනුයි මනෝෂයි UNP එකේ බලය අල්ලගෙන නේද? නෑ මම හිතන්නේ හරිනුත් මගේ මේ කාලයක් මිත්‍රයෙක් මම හරිනුත් ටිකක් දන්නවා. ඉතින් හරින් හිතන පතන විදිහකටත් මට යම්කිසි අවබෝධයක් තියෙනවා. මම හිතන්නේ හරින් ඔය ඇමතිකමක් වෙනුවෙන් විතරක් ගිහිල්ලා ඔය ඇමතිකමෙන් නතර වෙන්න බලාගෙන ඔතෙන්ට ගියා කියලා. ඊට වඩා ටිකක් එහා ගිය ප්ලෑන් එකක් හරින්ට තියෙන්න ඕනේ. තිබිය යුතුයි මම දන්න කෙනාට නම්. ඒතර බොහෝ විට මේ ප්ලෑන් එක යට කරන්න පුළුවන් වෙන්නේ UNP එක ඇතුළට ගියොත්. UNP එක ඇතුළට ගිහිල්ලා ගොඩක් වෙලාවට එයා උත්සාහ කරයි UNP එකේ නියෝජ්‍ය நாயකයා වගේ මොකක් හටියක් තනතුරක් අරගෙන ඒක ඇතුලේ යම්කිසි බලයක් ගොඩනගා ගන්න. එතකොට ඒකට ගොඩක් වෙලාවට සමගි ජන බලවේගය නියෝජනය කරන තවත් පිරිසක් UNP ට කාලයක් එක්ක එතකොට ඒක රනිල්ගේ අභිලාෂයන් එක්ක යම් තරමකට මැච් වෙනවා මේ වෙලාවේ. ඔව් දැන් අනාථ වෙච්ච තත්වයක UNP එක තියෙනවා. ඔව් එතකොට UNP එක රනිල්ගේ මම හිතන්නේ ලෙගසි ප්‍රොජෙක්ට් එකක්. ඒ කියන්නේ යාගේ ලෙගසි එක රනිල් ගොළුව ඇතුලේ තියෙන UNP එක යාගේ ලෙගසි ප්‍රොජෙක්ට් එක විදියට.
එතකොට මේ ලෙගසි ප්‍රොජෙක්ට් එක රනිල් දේශපාලන විශ්‍රාම යන වෙලාවට මේක ලෙගසි ප්‍රොජෙක්ට් එක විනාශ වෙලා තියෙන්න බෑනේ. එතකොට රනිල්ට මේ වෙලාවේ රනිල්ගේ ඉන්ට්‍රස්ට් එක තමයි ඔය ලෙගසි ප්‍රොජෙක්ට් එක කොහොමද ආපහු ගොඩ දාගන්නේ කියලා. එතකොට ඒකට මේ වෙලාවේ හරියලා මනුෂ්‍යලා කරන වැඩේ එක්තරා දුරකට උදව් වෙනවා. ඒත් මේ දේශපාලනේ තියෙන්නේ ප්‍රදීප් අර මේ ඉන්ට්‍රස්ට් එකට අලයින් වෙන වෙලාවට තමයි මිනිස්සු එකට වැඩ කරන්නේ. එහෙම නැත්නම් සදාකාලික මිත්‍රෝ සදාකාලික හතරෝ කියලා જાතියක් නැහැ. මේ අභිලාෂයන් එකට අලයින් වෙනකොට මිනිස්සු එකතු වෙලා වැඩ කරනවා. එකට වැඩ කරනවා. සන්දාන හදා ගන්නවා. ඊට පස්සේ ආපහු මේ අභිලාෂ ක්ලෑෂ් වෙනකොට ඒව කැඩෙනවා. එතකොට මේ වෙලාවේ රනිල්ගේ අභිලාෂයයි හරින්ගේ මනුෂ්‍යගේ අභිලාෂයයි එකට අලයින් වෙනවා. ඒතකොට ඒ නිසා මම හිතනවා ඒගොල්ලෝ UNP එකට යයි. සමගි ජන බලවේගිනුත් විශාල පිරිසක් සැලකියුතු පිරිසක් ආපහු UNP එකට එයි. නමුත් ඒ කිසි දෙයකින් රටේ මිනිස්සුන්ට මොනවත් වෙන්නේ නැහැ. මිනිස්සුන්ට කිසිම සුගතියක් වෙන්නේ නැහැ. මිනිස්සු දිගින් දිගටම මේ අයට පීඩනය එල්ල කළේ නැත්තම්. ඒ නිසා මිනිස්සු මේ උඩ පේන එක එක දේශපාලන කර්ණම් දිහා බලලා ඕනවට වඩා ඒවට චූන් වෙන්න හරි ඒවට විරුද්ධ වෙන්න හරි යන නරකයි. Tamanගේ මේ පීඩනය එල්ල කිරීමේ ක්‍රියාවලිය දිගින් දිගටම සිදු කළ යුතුයි මේ දේශපාලනඥයන්ගේ වහල්ලු වෙන්නේ නැතුව. එතකොට තමයි රටට ගොඩ යාමක් තියෙන්නේ. සජිත් නම් හැබැයි කිසිම කර්ණමක් ගහන පාටක් පේන්නේ නැහැ. සජිත් කර්ණමක් ගහන කියලා මම හිතන්නේ සජිත්ට තියෙන වෙනම ප්‍රශ්නයක්. කියන්නේ දේශපාලන මුග්ධ භවයකට කියන්නේ. ඒ කියන්නේ හරි වෙලාවට තීරණ ගන්නේ නැති එක, හරි වෙලාවට අභියෝගයන් බාර ගන්නේ නැති එක, අභියෝගයන්ගෙන් පලා යාම, ඊට පස්සේ මේ කියන උදේ කියන එක නෙවෙයි හවස් වෙලා කියන්නේ. මේ වගේ ප්‍රශ්න ගොඩක්. ඒ වගේම සජිත් වටේ තියාගෙන ඉන්න පිරිස කවුද? නායකයෙක් ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඒ නායකයා වටේ ඉන්නේ කවුද කියන එක දිහා බැලුවොත් අපි කියනවනේ දැන් ගෝඨාභයටත් කියනවනේ සමහර අය ගෝඨාභය නෙමෙයි ප්‍රශ්නේ මේ වටේ ඉන්න මිනිස්සු තමයි වැඩ කරන්න දෙන්නේ නැති කියලා. ඒතර වටේ ඉන්න මිනිස්සු තියාගන්නේ කවුද? ගෝඨාභයමනේ. මේ නායකයෝමනේ. ඒතර නායකයන්ගේ තරම පේනවා, නායකයන්ගේ මට්ටම පේනවා වටේ ඉන්නේ කවුද කියලා පොඩ්ඩක් විශ්ලේෂණය කරලා බැලුවා. ඒක තමයි නායකයා. ඉතින් රනිල් සජිත්ටත් තියෙන අවුල තමයි ඕක. ඒකේ වටේ එහෙම ශක්තිමත් පිරිසක් කියලා එහෙම කොටසක් නැහැ. දේශපාලන වශයෙන් මතවාදයක් නැහැ. පෙනී ඉන්නේ කුමක් වෙනුවෙන්ද කියලා දෙයක් නැහැ. එක දවසක් කියන මීට අවුරුදු ගානකට මීට අවුරුදු දෙකකට විතර කලින් අවුරුද්දකට විතර කලින් විධායක ජනාධිපති ක්‍රමයේ වෙනුවෙන් පෙනී හිටියා. දැන් අද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කතා කරනවා. ඊට පස්සේ සතියකට කලින් කොන්දේසි දානවා. ආපහු සතියකට පස්සේ කොන්දේසි අලුත් කරනවා. මේ වගේ මේ එක එක්තරා විදිහක විකෘතියක් එතන තියෙන්නේ. එතකොට ඔය වගේ ඕක නිවැරදි කරගත්තේ නැත්නම් මම හිතන්නේ සජිත්ට ලොකු ගමනක් මෙතනින් එහාට නැහැ. ඒ කියන්නේ මේ තත්ත්වයේ යටතේ අගමැති ජනාධිපති වෙන්න පුළුවන්. අගමැති වෙන්න පුළුවන් ඕන කෙනෙකුට. මේ වගේ අර්බුදකාරී වෙලාවක. මම හිතන්නේ ලංකාවෙත් මේ පාර්ලිමේන්තුව තව අවුරුදු දෙකමාරක් විතර කාලය තියෙනවා. එතකොට මේ කාලය ඇතුළත පාර්ලිමේන්තුව විසිරෙව්වේ නැත්නම් මම හිතන්නේ තව ආණ්ඩුව හැදෙන්න පුළුවන් මේ පාර්ලිමේන්තුව ඇතුළෙම. තව පිරිසකට අගමැති වෙන්න පුළුවන්. තව කීප දෙනෙකුට අගමැති වීමේ අවස්ථාව වෙන්න පුළුවන්. එතකොට අගමැති වෙන එක ලොකු දෙයක් නෙවෙයි. ඒක ලොකු සාර්ථකත්වයේ ලොකු නිර්ණායකයක් නෙවෙයි මේ වෙලාවේ. නමුත් එතනින් එහාට මොකද කරන්න කියන එකයි සාර්ථකත්වයේ නිර්ණායකය. එතකොට සජිත් අගමැති වෙන්න බෑ කියලා මම කියන්නේ නැහැ. අගමැති වුණාට පස්සේ මොකද කරන්නේ? ඒකයි ප්‍රශ්නේ. ඔව් දැන් මේ වෙලාවෙත් අගමැතිකම බාරගත්තා නම් බලන්න තිබ්බ මොකද කරන්නේ? ඔව් බලන්න තිබ්බ අගමැතිකම බාර ගන්න එක මේ වෙලාවේ අමාරු නෑ. සජිත්ට, චම්පිකට, හර්ෂද සිල්වට ඔය ඕන කෙනෙකුට අගමැති වෙන්න වටපිටාව හැදෙයි. තව මේ අවුරුදු දෙකමාරක් මේ පාර්ලිමේන්තුව තිබ්බොත් විසිරුවන්නේ නැතුව මම හිතන්නේ තව අවුරුද්දක් විතර යනකම් ලංකාවට ඡන්ද තියන්න පුළුවන් මට්ටමක් එන්නේ නැහැ. සමහරවිට අගමැතිලා තව 3-4 දෙනෙක් වෙනස් වෙන්නත් පුළුවන්. 3-4 දෙනෙක් වෙනස් වෙන්නත් පුළුවන්. එතකොට අගමැති වීම ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. ඊට පස්සේ මේ රට ගොඩ ගන්න වැඩපිළිවෙලක් තියෙනවා. මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන මේ ස්ටැමිනා එක තියෙනවා. මේ ශක්තිය තියෙනවා. මේ ගොඩක් දේවල් බලපානවා. රසික ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී මාවතේ තමයි ස්ථානගත වෙලා තියෙන්නේ. ඇයි වාමාංශිකෙක් නොවුනේ? වාමාංශිකෙක් නොවුන කියලා අහන ප්‍රශ්නෙට මට එක උත්තරයක් දෙන්න පුළුවන්. මේක ඕනම කෙනෙකුට බලන්න පුළුවන් උත්තරයක්. වෙනිසුවෙලාව කියන්නේ ලෝකේ වැඩිම තෙල් සම්පත් තියෙන රටක්. වෙනිසුවෙලාවේ පෙට්‍රෝලියම් කර්මාන්තයට උනේ මොකක්ද කියලා හොයලා බලන්න විශේෂයෙන්ම පහුගිය අවුරුදු 25ක 30ක කාලය ඇතුළේ හීගෝ චාවෙස්ගෙන් පස්සේ මේ දැන් ඉන රාජ්‍ය නායකයා මදුරෝ මේ පිරිස මේ වාමාංශික ජනප්‍රියතාවාදයේ හින්දා රටකට සිද්ධ වෙන්න පුළුවන් විනාශය තේරුම් ගන්න පුළුවන් වෙනිසුවෙලාවට මොකද්ද වෙලා තියෙන්නේ කියන එක බැලුවොත් හියුගෝ චාවෙස් උත්ක 21 වෙනි සියවසේ සමාජවාදී කියලා සමාජවාදී අලුත් කරලා එහෙම ගෙනියනවා කියලා. ඔය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය එහෙම නැත්නම් වම සමාජවාදය වාමාංශික දක්ෂිණාංශික වගේ ගොඩාක් දේවල් වලට වඩා වැදගත් වෙන්නේ ප්‍රායෝගිකවාදී ප්‍රැග්මැටිසම්. කොහොමද අපි තරංගකාරී වෙළඳපොළක් නිර්මාණය කරන්නේ? වෙළඳපොළ තරංගකාරීත්වය අවශ්‍යයි ධනෙ උත්පාදනය කරන්න. වෙන ක්‍රමයක් නැහැ. ධනෙ උත්පාදනය කිරීමේ වෙන ක්‍රමයක් මම දන්නේ තරංගකාරීත්වය ලෙවල් ප්ලේයිං ෆීල්ඩ් එකේ අරුණාම. ඒක ලංකාවෙත් මේ ගොඩාක් ප්‍රශ්න වලට මුල
තරංගකාරීත්වය නැතිවීම. තරංගකාරීත්වය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැතිකම. ඒ වගේම තරංගකාරී වෙළඳ පොලක් තියෙනකොට තරංගකාරී වටපිටාවක් තියෙනකොට අනිවාර්යයෙන්ම එක්තරා සමාජ තීරුවක් මේ තරංගයෙන් බිමට හැලෙනවා. තරංගයෙන් බිමට හැලෙනවා. අගතියටපත් වෙනවා. මේ අන්තවලට තල්ලු වෙනවා, මාජිනලයිස් වෙනවා. එතකොට මේ පිරිස රැකගන්න යම්කිසි ආරක්ෂණ දැලක් අවශ්‍යයි රටකට. එතකොට මේ ආරක්ෂණ දැල සුබ සාධන කියන්නේ එතකොට එතනින් එන දෙයක්. එතකොට මේ ඔක්කොම බැලන්ස් කරගන්න පුළුවන් කොතනින්ද? මේ ඔක්කොම බැලන්ස් කරගන්න පුළුවන් ප්‍රායෝගිකවාදී, ප්‍රැග්මැටිසම් වලින්. එතකොට වැදගත් වෙන්නේ මේ වචනවල හිරවීම නෙමෙයි. වචනවල පදිංචි වීම නෙමෙයි. සමාජවාදය, ධනවාදය, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය, වාමාංශික, දක්ෂිණාංශික ඔය වචනවල ලංකාවේ මිනිස්සු හරි කැමති වචනවල පදිංචි වෙන්න. වචනවල පදිංචි නොවි අපිට ගැළපෙන මොඩල් එකක් අපි හදා ගන්න ඕනේ. තරංගකාරීත්වය ආරක්ෂා කරන ගමන් මෙරටේ මිනිස්සුන්ගේ ජීවත් වීමේ අයිතිය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය, කතා කිරීමේ අයිතිය, හෘදය සාක්ෂී අයිතිය, අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, රැස්වීමේ අයිතිය, දේශපාලනිකව සංවිධානය වීමේ අයිතිය, මානව හිමිකම්, මූලික අයිතිවාසිකම් මේවා ආරක්ෂා කරගන්න ගමන් කොහොමද අපි සමාජයේ ආන්තික වෙන මිනිස්සුන්ට, සමාජයේ අර තරංගකාරීත්වයෙන් බිමට වැටෙන මිනිස්සුන්ව රැකගන්නේ? මේ තුන බැලන්ස් කරගන්නේ කොහොමද? ඒක තමයි මම විශ්වාස කරන දේශපාලනය. එතකොට රසික ලංකාවේ වම ගැන රසිකගේ අදහස මොකක්ද සහ දැන් ජාතික ජන බලවේගය විශාල ජනතා පවුරක් හදා ගනිමින් යනවා කියලා අපිට පේන්න තියෙනවා. හැබැයි ඊළඟට මැතිවරණයක් තියෙනකොට ජනතාව ජාතික ජන බලවේගයට අවස්ථාවක් ලබලා දෙයිද? එහෙම නැත්නම් බලය ලබලා දෙයිද? මම හිතනවා ජාතික ජන බලවේගයට තිබ්බට වඩා යම්කිසි ප්‍රගතියක් අත් කරගන්න පුළුවන් වෙයි. නමුත් මම හිතන්නේ ජාතික ජන බලවේගයට ආණ්ඩුවක් පිටවන්න පුළුවන් කියලා. මම හිතන්නේ මම විතරක් නෙමෙයි අනුර කුමාරවත් එහෙම හිතනවා කියලා මම හිතන්නේ ඇත්තටම. එළිය මොනවා කිව්වද? නමුත් ජාතික ජන බලවේගයේත් මම දකින්න ලොකුම අවුල තමයි ඒගොල්ලෝතර වාමාංශික ජනප්‍රියතාවාදයේ හිර වෙනවා. නිදර්ශනයක් විදිහට ගොඩාක් මේගොල්ලෝ කියන කතාවක් නේ ඔය කතා කරන හැමෝම කතා වල කියන ඒගොල්ලෝ පොදුවේ කියන අදහසක් තමයි මේ හොරා කාපු සල්ලි ආපහු ගෙනල්ලා මම කියන්නේ වාමාංශික ජනප්‍රියතාවාදයේ වැඩ කරන හැටි. මේ හොරා කාපු සල්ලි ආපහු ගෙනල්ලා අපි රටේ ණය ගෙවනවා. විදේශ විනිමය ප්‍රශ්න විසඳනවා. පැන්ඩෝරා පේපර්ස් වල සල්ලි අපි ගේනවා. ගෙනල්ලා අපි මේ ලංකාවේ ණය ගෙවනවා ආපහු. ඒ වගේ කතා ගොඩක් අහන්න හම්බ වෙනවා. මම හිතන්නේ මේක අනුර කුමාරනෝ කිව්වත් මේ මතය දරන ගොඩක් අය කියන දෙයක්. ඔයාලටත් ඒක ඇහිලා ඇති. මම හිතන්නේ මේක අහන අයටත් එහෙම. නමුත් නිකමට හිතලා බලන්න පැන්ඩෝරා පේපර්ස් වල නිරූපමා රාජපක්ෂගේ තිරු නඩේසන්ගේ ධනය 2011 වෙනකොට සමස්ත ධනය පැන්ඩෝරා පේපර්ස් වලට අනුව ඩොලර් මිලියන 160යි. ඒත් ලංකාවට තෙල් ගෙන්නන්න යනවා මාසෙකට ඩොලර් මිලියන 500ක්. එතකොට ඒ ගණනය කිරීම ඇතුලේ ඕනනම් මාස භාගයකට, ඒ කියන්නේ සති දෙකමාරකට තෙල් ගෙන්නන්න ඩොලර් මිලියන 250ක් වැය වෙනවා කියලා හිතන්න පුළුවන්. ඩොලර් මිලියන 160ක් කියන්නේ ලංකාවේ සති එකමාරකට තෙල් ගෙන්නන්න යන සල්ලි. එතකොට මේ ඩොලර් මිලියන 160 ෙන්ද ණය ගෙවන්නේ. එතකොට දැන් හොරා කාපු ධනය අපහු ගන්න එක බලමු. පිලිපීනේ හිටියා මේ වගේම බඩුවක් මාකෝස් කියලා. හරි. මාකෝස් අවුරුදු 20ක් විතර පිලිපීනේ පාලනය කරා. 1986 දී පිලිපීනේ මිනිස්සු මේ වගේම පාරට බහැලා මාකෝස් වෙලෙව්වා. මාකෝස් වෙලවපු දවසේ ඉඳන් ඊට පස්සේ කොමිසමක් දාලා ඊට පස්සේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මාකෝස් මේ හොරාගත්ත ධනය ආපහු ගන්නේ කොහොමද කියලා ඒගොල්ලෝ වැඩපිළිවෙලක් හැදුවා. අවුරුදු 34ක් ඕක කරලා 2020 වෙනකොටත් හොයාගත්තේ ඩොලර් බිලියන 3.3යි. හැබැයි ගොඩක් තක්සේරු කරලා තිබ්බා මාකෝස් ඩොලර් බිලියන 30ක් වත් අඩුම ගානේ හොරකම් කරන්න ඇති කියලා. එතකොට මාකෝස් හොරකම් කරා කියලා හිතපු ධනෙන් 10න් එකක් තමයි හොයාගන්න පුළුවන් වුණේ, රිකවර් කරගන්න පුළුවන් වුණේ අවුරුදු 34ක් පරීක්ෂණ කරලා. දැන් මාකෝස්ගේ පුතා ආපහු ජනාධිපතිතුමා වුණා මේ. හරි. එතකොට ඒ හොරා කාපු ධනය ගන්නවා කියන වැඩේ යථාර්ථය ඕකයි. ඕක මේ එකපාරට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. අපේ ජීවිත කාලය තුල කරලා ඉවර කරන්න පුළුවන් දෙයක්ුත් නෙමෙයි. මොකද ඊටාම සංකීර්ණ ක්‍රියාවලියක්, ඊටාම අමාරු ක්‍රියාවලියක්. ගොඩක් රටවල් මේවට කෝපරේට් කරන්නේත් නැහැ. ගොඩක් ජාත්‍යන්තර මූල්‍ය ආයතන මේවට කෝපරේට් කරන්නේත් නැහැ. සහාය දෙන්නේත් නැහැ. එතකොට මේ වගේ අපේ ජීවිත කාලය තුලවත් කරලා ඉවර කරන්න බැරි දෙයක් ඕක. එහෙම කළත් ජීවිත කාලයෙන් මාන්සි වුණත් මේගොල්ලෝ හොරා කාපු ධනෙන්, පාලකයෝ හොරා කාපු ධනෙන් 10න් එකක්වත් හොයාගන්න පුළුවන් වෙන්නේ නැහැ. එතකොට ඔය ණය ගෙවන කතන්දරයේ තියෙන යථාර්ථය අපි තේරුම් ගන්න ඕනේ. ඔය වගේ අපි මේ ජනප්‍රියවාදී උත්තර දීලා ජනප්‍රියවාදී කතා කියලා අවසානයේ සිද්ධ වෙන්නේ මීටත් වඩා විනාශයකට අපි ගමන් කරන එක. ඒ නිසා තමයි මම කියන්නේ මේ එක එක සංකල්පවල ස්ථිර පදිංචිකාරයෝ වෙන්නේ නැතුව අපිට ගැළපෙන ප්‍රායෝගික මොඩල් එකක් හදාගමු. අර කියපු බේසස් ටික, අර කියපු ප්‍රධාන ඒරියාස් ටික කව වෙන විදිහට ඊට පස්සේ එතනින් එහාට අපි රටක් ලංකාවේ මිනිස්සුන්ට ගෞරවයෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් නිර්මාණය කරගමු. ඔව් රසික. දැන් ලංකාව නිල වශයෙන් බංකොලොත් වෙලා තියෙනවා. එතකොට මේ මෑත ඉතිහාසයේ ආසියාවේ මෙහෙම බංකොලොත් භාවයට පත්වෙච්ච එකම රට ලංකාව. අවසාන වශයෙන් මොකද්ද රසිකට හිතෙන්නේ මේක ගැන?
මේ මොහොතේ අපි තේරුම් ගන්න ඕනේ කොහොමද මේකට මුහුණ දෙන්නේ කියලා රටක් විදියට. විශේෂයෙන්ම තව මාස 2කමාරක් විතර යනකොට මීටත් වඩා දරුණු අර්බුදයක් ලංකාවේ මිනිස්සුන්ට එනවා. ඒ තමයි ආහාර අර්බුදය. ආහාර අර්බුදය කියන්නේ පෙට්‍රල් අර්බුදය, ඩීසල් අර්බුදය, එහෙම නැත්නම් මේ ලයිට් කැපීම, විදුලිය කැපීම, ගෑස් පෝලිං වලට ගොඩාක් දරුණු ප්‍රශ්නයක්. සාමාන්‍යයෙන් කෙනෙක් පැය 24ක් වුණා පෙට්‍රල් පෝලිමක ඉඳලා පෙට්‍රල් නැතුව හිස් අතින් ගෙදර එන්න පුළුවන්. හිත හදාගෙන ඉවසලා. නමුත් බඩගින්නේ හාල් පෝලිමට යන මිනිහෙක් පැය 24ක් හාල් පෝලිමේ ඉඳලා ඉවසලා හිත හදාගෙන ගෙදර එන්නේ නැති බව අපි තේරුම් ගත යුතුයි. ඒ නිසා මේ ප්‍රශ්නයට අපි මුහුණ දෙන්න ඕනේ. දරුවන්ට කන්න නැහැ කියලා. දරුවන්ට කන්න නැති ප්‍රශ්නේ. මම හිතන්නේ දරුවන්ට කන්න දෙන්න විදිහක් නැති පියෙකුගේ කෝපය ඊටාම භයානකයි. ඒක ලංකාවේ මිනිස්සු තේරුම් ගන්න ඕනේ. ඒ නිසා තව දෙයක් අපිට ආණ්ඩු මත රඳාපවතින්න බෑ මේ යන විදිහට. ඒ කියන්නේ ආණ්ඩු ගැන මිනිස්සුන්ගේ විශ්වාසයක් නැහැ. ආණ්ඩු අද එකක් කියනවා හෙට තව එකක් කියනවා. අද කියනවා මෙන්න මේ විදිහට අපි මේක විසඳනවා කියලා අන්තිම අර්බුදය ආවට පස්සේ වෙනම විදිහකට තමයි අර්බුදේ පුපුරලා යන්නේ. එතකොට මිනිස්සුන්ට තවදුරටත් ලංකාවේ ආණ්ඩුව විශ්වාස කරන්න බැරි තත්වයක් ඇති වෙලා තියෙනවා. ඒක යුක්තිසාගතයි. ඒක සාධාරණයි. එයා මෙච්චර කල් ආණ්ඩුව වැඩ කළා තියෙන විදිහට මිනිස්සු එහෙම විශ්වාසයක් ඇති නොකර ගැනීම ගැන පුදුම වෙන්න දෙයක් නැහැ. එතකොට ආණ්ඩු මත රඳාපවතින්නේ නැතුව ලංකාවේ මිනිස්සු පුරවැසිය විදිහට ගම් මට්ටමින් නගර මට්ටමින් එහෙම නැත්නම් පොඩි පොඩි ප්‍රාදේශීය ඒකක මට්ටමින් සංවිධානය වෙලා මේ ආහාර අර්බුදයට උත්තර හොයන්න දැන් ඉඳන්ම පටන් ගන්න ඕනේ. සොලිඩැරිටි හරහා, චැරිටි නෙමෙයි, මේ දාන එහෙම නැත්නම් මේ පරිත්‍යාග හරහා නෙමෙයි, සාමූහිකත්වය හරහා. කොහොමද සාමූහිකව මේ ප්‍රශ්නට උත්තර හොයන්නේ? ඒ කියන්නේ සාමූහික මුළුතැන් ගෙවල් හදලා එහෙම නැත්නම් සාමූහිකව එකිනෙකාට උදව් කරගන්න පුළුවන් යාන්ත්‍රණ හදලා, සාමූහිකව වගා කරන්න පුළුවන් ගොවි බිම් හදලා කොහොමද මේ සාමූහිකත්වය හරහා, සොලිඩැරිටි හරහා, කලෙක්ටිව්නස් හරහා මේ ප්‍රශ්නට උත්තර හොයන්න මිනිස්සු එකතු වෙලා. මම හිතන්නේ අපිට මේකෙන් එළියට යන්න තියෙන ප්‍රධානම මාර්ගය ඒක. එතකොට ඒ වගේ වැඩ පිළිවෙලකට ආණ්ඩුවකට උදව් කරන්න පුළුවන් නම් උදව් කරන්න පුළුවන්. ආණ්ඩු උදව් නොකලත් මම හිතන්නේ ආණ්ඩු කළ යුතු දේ කළ යුතුයි. මානුෂීය ආධාර ලබා ගත යුතුයි. දැන් තමිල්නාඩුවෙන් ආධාර ඉවල තිබ්බම ඈතක. එතකොට මේ ඒක විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. නැවතත් අපිට මානුෂීය ආධාර ඕන වෙනවා. එතකොට මේ ක්‍රියාවලිය ලංකාවේ ආණ්ඩුව සිදු කළ යුතුයි. නමුත් මිනිස්සු සංවිධානය නොවුනොත් දුප්පත් පිරිස විතරක් නෙවෙයි, සමාජයේ දිලිඳුවේ කියලා කියන සමාජ තීරුව විතරක් නෙවෙයි, මධ්‍යම පන්තිය සහ ඉහළ මධ්‍යම පන්තිය කියන හැමෝම මේ ආහාර අර්බුදයේ ගොදුරු බවට පත් වෙනවා. ඒ හින්දා ඒක තේරුම් ගන්න ඕනේ දැන් සිටම. මාස 2කමාරකට පස්සේ එකපාරටම හැරිලා මේකට උත්තර හොයන්න එපා. දැන් ඉඳන් මේ සිස්ටම්ස් ක්‍රමවේද හදාගන්න. එතකොට මාස 2කමාරක් යනකොට අපිට හොඳට දුවන මැෂින් එකක් හදාගන්න පුළුවන් වෙයි. හැමදාම දේශපාලකව වෙනුවෙන් කඩේ ගියපු පූජකයන්ටත් මම හිතන්නේ වගකීමක් තියෙනවා මේ වෙලාවේ රටේ ජනතාවත් එක්ක එකතු වෙලා පන්සල පල්ලිය මූලික කරගෙන ගම් මට්ටමේ එහෙම වැඩපිළිවෙලකට යන්න නේද? ඔව් මම හිතන්නේ මෙච්චර කාල අර නන්දාමාලිගේ සින්දුවකොත් තියෙන පිරිත් නූල් බඳිමින් ජන හතුරන්ට යතුරු කැරලි අඳනේ යට ගසාගෙන ඒ ගියපු ජීවිතේ වෙනස් කරලා ඉස්සරහට ඇවිල්ලා ගම් මට්ටමින් සංවිධානය වල මම හිතන්නේ ආගමික ස්ථාන පන්සල පල්ලිය කෝවිල මේ හැම ආගමික ස්ථානයක්ම මිනිස්සුන්ට සංවිධානය වෙන්න එකමුතු වෙන්න හොඳ තැනක්. හොඳ අවකාශයක්. එතකොට ඒක අපි මේ වෙලාවේ භාවිතා කරන්න පුළුවන්. මේ තත්වයෙන් ගොඩ එන්න අවශ්‍ය කරන එක තැනක් විදිහට. එතකොට ඒක පාවිච්චි කරලා මම හිතන්නේ උත්තරයක් හොයාගන්න පුළුවන්. මේ අමාරු වෙයි. මම කියන්නේ මේක ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් කොච්චර අමාරු වුණත් මේකට උත්තර සෙවිය යුතුයි. මේ ප්‍රශ්نين අපිට පලා යන්න පුළුවන් තැනක අපි කවුරුත් නැහැ. පැහැදිලිව. බොහොම ස්තුතියි අද දවසේ ප්‍රදීපාගාරයට ආවට රසික. බොහොම ස්තුතියි. පලා යන්න විදියක් නැහැ. අපි හැමෝම එක අර්බුදයකට රටක් විදියට එකතු වෙලා ඉන්න වෙලාවක. ඒ නිසා අපි ඔක්කොම එකතු වෙලා මේ රටේ පාලකයන් වෙනස් කරගන්නත් ඕනේ. අපේ ආහාර අර්බුද වෙනස් කරගන්නත් ඕනේ. ඒ නිසා එකමුතුව එක්සිට්ව මොකක් හරි කරලා අපි අපේ රට ගොඩ දාගමු.